ඔන්න පුතේ එහෙනම් අපි අලුත් ප්‍රශ්නයකට ආවා. අලුත් පරිච්ඡේදයක්. කොහොමද දැන් අපි අවුරුදු කිහිපයක් ප්‍රශ්න කරලා තියෙන අවබෝධය. ඕවා හොඳට නැවත නැවතත් හදලා බලන්න. ඊට වඩා දෙයක් නැහැ. එච්චර මහන්සි වෙනවා මේ වැඩේ කරන්න අපි. තේරෙන් පිටිපස්සේ බලමු. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. වර්ණ බහුවර්ණ වර්ණ පල්ලෙහින් තියෙනවා. ඉස්සලා ප්‍රශ්නේ තේරුම් ගමු. එක්තරා භාණ්ඩයක් අන්න හොඳයි. කෘෂි කාර්මිකද කාර්මිකද මොකුත් නැහැ නේ. එක්තරා භාණ්ඩයක් right. වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම. හොඳයි. ඉල්ලුම වක්‍ර සැපයුම වක්‍ර මිලක් තියෙනවා. සමතුලිතයක් තියෙනවා. අකුරු ටිකක් තියෙනවා. නිකන් මේකේ මොනවද පේන්නේ කියලා බලන්න. මේකේ තියෙනවා පාරිභෝගික අතිරික්තයක් එහෙම වුණනම් අපිට අඳුර ගන්න පුළුවන්. ඔන්න ඔය ටිකේ නේද? ඔව්. පාරිභෝගික අතිරික්තයක් තියෙනවා. ටිකක් සැරට බලමු මේක. නිෂ්පාදන අතිරික්තයකුත් තියෙනවා. වෙන මොකොත් ඉතින් එච්චර ලොකුවට කැපී පේන දෙයක් නෑ නේද? කවුද දන්නේ ප්‍රශ්නේ මොනවයිද කියලා? බලමු ගිහින්. ඔය ඇහුවොත් නම් මොනවද නේද උත්තර? ත්‍රිකෝණ දෙකක් නිකන් වට කරලා දීලා තියෙනවා. සමතුලිත ඒකක ප්‍රමාණය මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් විසින් ගෙවීමට කැමති මුළු මුදල් ප්‍රමාණය රූප සටහනේ නිරූපණය කරන ප්‍රදේශය වන්නේ කියන්නේ පාරිභෝගිකය ගෙවන්න කැමති මුළු මුදල් ප්‍රමාණය. මම පොඩි ආධාරක සටහනක් වාට මේක ඇඳලා පෙන්නන්නම්. මේ වගේ අවස්ථාවක මොකද්ද මේ අහන ප්‍රශ්නේ කියලා තේරුම් ගන්න. මෙහෙන් බලන්නකෝ. ඉමින් සීරුවේ ප්‍රස්ථාර සටහන්ම තමයි තියෙන්නේ. මේ කොටස හොඳට නිර්මාණශීලීව කියලා දුන්නේ නැත්තම් ඉතින් ආර්ථික විද්‍යාව එතනින්ම ඉවරයි. හොඳේ මේවා හොඳට තේරුම් ගන්න. එච්චර මහන්සි වෙන්නේ මේකයි. අපි බොහොම සරල සිද්ධියක් ගමු මේක. ඉලක්කම් ටිකක් ලියමු නේද? ප්‍රමාණය අක්ෂය, ඉල්ලුම් වක්‍රය, සැපයුම් වක්‍රය, සමතුලිතය, මිල අක්ෂය, මූල ලක්ෂය. හරි. මෙන්න සමතුලිත ලක්ෂය. මෙන්න සමතුලිත ප්‍රමාණය තියෙන්නේ. හොඳයි. අපි සංඛ්‍යා දත්ත කිහිපයක් ගමු. 4යි 8යි පරිමාව අනුව නම් උතන 8 නෙවෙයි තියෙන්නේ නේද? අපි දම්මු මෙහෙම. මිනිලක්කම දාමු මොනවා 6 විතර දාමුකෝ. 2 4 6 ඉතින් 7ක් විතර දාමු. උතන සාධාරණයි. මේ පැත්තේ අපි තුමු මෙතන 10 20යි 25ක් විතර ලියමු මේක. දැන් නිකමට මට කියන්න ඒකක කීයක් පාරිභෝගිකය මිලදී ගන්නවද? 4ක්. එකකට රුපියල් ඒකක 10ක් මිලදී ගන්නවා. 1 රුපියල් 4 ගන්න. දැන් 4 වරක් 10 පාරිභෝගිකයාගේ වියදම කීයද? 40ක්. දැන් ওই ටිකනේ මෙන්න මේ පෙන්වන්නේ. මම මේ පින්තූරෙන්. ඕන් ওই කොටසනේ. ඔන්න ඕක තමයි පාරිභෝගිකයාගේ මුළු වියදම. පාරිභෝගික පැහැදම. පාරිභෝගිකයා දරන මුළු වියදම. මේ තියෙන්නේ. දැන් ඕක අපි මේ ඉලක්කම් ටික මෙතන අතහැරලා පොඩි සංකේත කීපයක් ගනිමු. පොඩි සංකේත කීපයක්. ඉතින් මේ ඊ සමතුලිත ලකුණ පෙන්නේ හරි. මේක තේරුම් ගත්තනේ. මේ මොකුත් බලන්න එපා. දැන් මගේ අපේ මේ පුදු පසුබිමක් මේ හදාගන්න පාඩමට යන්න. ඉලක්කනුත් අයින් කරා. OA EQ OAEQ කියන ප්‍රමාණය තමයි පාරිභෝගිකයා දරන මුළු වියදම. දැන් පසුබිම හදාගත්තනේ පදනම. දැන් ඉන්නකෝ අපේ ප්‍රශ්නෙට. දැන් අහනවා මොකද්ද ප්‍රශ්නේ ඇහුවේ අපි? සමතුලිත ඒකක ප්‍රමාණය මිලදී ගැනීමට පාරිභෝගිකයා විසින් ගෙවීමට කැමති මුළු මුදල් ප්‍රමාණය රූප සටහනේ නිරූපණය කරන ප්‍රදේශය වන්නේ මුළු මුදල් ප්‍රමාණය කියලා කියන්නේ
ඒ පාරිභෝගික පැහැදම ගැනනේ කියන්නේ අර පින්තූරේ දැන් අමතක කරන්න. ඒක උදව්වක් ආධාරක සටහනක්. මෙන්න අපේ ඔරිජිනල් ප්‍රශ්නේ. පුංචි විස්තරයක් තියෙන්නේ පොඩ්ඩක් ලොක් කරලා බලාගමු. කොයි ටිකද පාරිභෝගිකයා දරන වියදම? මම ඒක ඇඳලා පෙන්නන්නම් නේ. මෙන්න බලන්න. අපිට මෙතනම පුළුවන් වෙයි. ඒකට පොඩි සාත්තුවක් දාන්න. ඔන්න ඔය රතු පාටින් තියෙන සම්පූර්ණ කොටස. O P E Q. බලමු මෙහෙම උත්තරයක් තියෙනවද කියලා නේද? තියෙනවා. හැබැයි තියෙන්නේ අර මම කියපු පිළිවෙල නෙමෙයි. O P E Q. O Q E P කියලා තියෙන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මේ බලන්න. දර ප්‍රශ්නෙට යන්න. O Q E P. එහෙම O P E Q. ඒ අකුරු හතර ආවරණය වෙනවා නම් එච්චරයි. O Q E P. O Q E P. මේක මෙයා මේ පැත්තට ගිහින් තියෙන්නේ. මෙන්න මෙහෙම ගිහින් තියෙන්නේ. හරි. මෙන්න මේ රූට් එකේ තමයි අපිට කියලා දිනා ඔර්ලෝසුවේ කටු කරකිනවට ප්‍රතිවිරුද්ධ පැත්තට නේද? ඔන්න ඔහම ගිහින් තියෙන්නේ. ඔහම ගියා O Q මේ O අකුර E P වලින් සමන්විත කොටස. බොහොම පහසු ප්‍රශ්නයක්. එහෙනම් මෙන්න උත්තරේ. ඔන්න හරි උත්තරේ. O Q E P. අනිත් ඒවා බලන්න අවශ්‍ය නැහැ. බලන්න ඒ තප්පරෙන් ලකුණු දෙකක් දෙන ප්‍රශ්නේ. ඒව අතාරින්න එහෙම එපා. දැන් අපි මේ අර අවුරුදු 5ක ප්‍රශ්න කතා කරන්නේ කලින් දෙවෙනි ඒකකයට අදාළව. ඒ නිසා මම ඔයාලට කලින් කිව්වා මේකෙදී අපි මේ දෙවෙනි ඒකට අදාළ මේ පාඩමට සම්බන්ධ ඉල්ලුම සැපයීමට අදාළ වැදගත් ප්‍රශ්න ටිකක් පරණ ප්‍රශ්න පත්‍රවලුත් ආපහු දැම්මා. ඒකත් හොඳයි පොඩි මික්ස්චර් එකක් අලුත් අත්දැකීමක්. ඔන්න හොඳ ප්‍රශ්නයක් බලා ගන්න. X හා Y රටවල් දෙකට අදාළ නිෂ්පාදන හැකියාවක් පහත රූප සටහන පෙන්눔 කරයි. අපි අර ප්‍රශ්න අතරේ ආවා හොඳ නිර්මාණශීලී ප්‍රශ්නයකට. මේවත් මතක් වෙන්න ඕනේ. මුල ඒවත් ආපහු රවුමක් යනවා මම. ප්‍රාග්ධන භාණ්ඩ, පාරිභෝගික භාණ්ඩ මේ මහ ලොකු දෙයක් නෙමේ. මේ ප්‍රස්තාරේ පෙන්වන්නේ මොකක්ද දන්නවද? මේ බලන්නකෝ. වගේ ප්‍රස්තාරයක් දුන්නාම අපි ප්‍රස්තාරේ උඹ පැත්තක තියාගෙන එයාගේ හඳහන හදලා බලමු. හරිද? එයාගේ හඳහන ලියන්නේ මම දැන් මේ යන්නේ. ඕක බලන්න. කොහොමද එයාගේ හඳහන? බලමුකෝ. රටවල් දෙකක් තියෙනවා. X Y. භාණ්ඩ දෙවර්ගයක් තියෙනවා. ප්‍රාග්ධන භාණ්ඩ, පාරිභෝගික භාණ්ඩ. හරි බලන්න. ඔන්න වෙනින් ලයින් එකක් ගමු. හොඳින් බලා ගන්න ප්‍රශ්න. ඔච්චරයි. හරි. right. දැන් මේකේ පෙන්වන්නේ මෙන්න මෙහෙම දෙයක්. X හා Y රටවල් දෙක. X Y. එකක් ප්‍රාග්ධන භාණ්ඩ. අපි මෙතන ලියමු ප්‍රාග්ධන භාණ්ඩ. මම කෙටියෙන් ලියමු. ප්‍රාග්ධන භාණ්ඩ කියලා දන්නවා. පරිභෝජන භාණ්ඩ. පරි කියලා ලියමු පරිභෝජන භාණ්ඩ. බහුලියම ඇති. හොඳටම ඇති ඒ හොඳයි බලමු. මේ දීලා තියෙන නිෂ්පාදන හැකියාවනේ production possibilities. ඔහොම ලියුවා කෙටියෙන්. PP production possibilities මේ ඇතුලේ අකුරු ගොඩක් ලියන්න ඉඩ නැහැ. ඉඩ ගන්න අවශ්‍යත් නැහැ. අපි වැඩේ කරගමු. දැන් ඔයා කලබල නැතුව X කියන රට ගැන බලන්න. මේ X කියන රට අදාළව තමයි මෙන්න මම ඒක මතු පිටින් තව පොඩි ලයින් එකක් ගිහිල්ලා ඔයාලා තවත් ඒක පැහැදිලි කරන්නම්කො පොඩි වර්ණ සංයෝජනයකට ගිහිල්ලා. ඕක බලන්න. X රටේ නිෂ්පාදන හැකියාවක් තමයි මේ තියෙන්නේ. ඉන්න මම ඒක සීරු මාරු කරලා දෙන්නම් ඔයාලට.
අපිට උදව් කරයි මෙහෙන්. ඔය ඉතින්. අනිත් එක්කෙනාට පාටක් දුන්නේ නැහැ. රයිට්. X රටේ නිෂ්පාදන හැකියාවයි මේ පෙන්වන්න හදන්නේ. ඕම් බලන්න. ඒවට වඩා සාධාරණ නිරූපණයක් අපි ගනිමු. X. X රට ප්‍රාග්ධන භාණ්ඩ ඒකක 200ක් නිපදවනවා. ඒ ප්‍රාග්ධන භාණ්ඩ ඒකක 200ම නිෂ්පාදනය කරන්න ගියොත් X රටට පාරිභෝගික භාණ්ඩ එකක්වත් බෑ බිඳුවක්. හැබැයි ප්‍රාග්ධන භාණ්ඩ බිඳුවට බැස්සුවොත් පාරිභෝගික භාණ්ඩ පුළුවන් X රටට කීයක්ද? 100ක්. ඔයා හොඳට ඇහැ වැඩ කරන්න ඕන මේකත් එක්ක. රතු පාට ලයින් එක. ප්‍රාග්ධන භාණ්ඩ එක්ක ප්‍රාග්ධන භාණ්ඩ 200ක් නැත්නම් පාරිභෝගික භාණ්ඩ 100ක්. දැන් Y රට බලමු. Y රටේ එක්ක ප්‍රාග්ධන භාණ්ඩ 100ක් නැත්නම් පාරිභෝගික භාණ්ඩ 200ක්. එහෙමනේ කියලා තියෙන්නේ. මේ ප්‍රස්ථාරය අපි වෙනත් අර්ථකථනයක් බවට පරිවර්තනය කරනවා. මෙතන තමයි දැන් ඔයාට උත්තරේ ගන්න තියෙන අවබෝධය තියෙන්නේ. අපි බලමු ඊළඟට මොකද්ද මේකේ අහන්නේ. රටවල් දෙකම එක හා සමාන වූ ආවස්තික පිරිවැයක් පවතී. රටවල් දෙකේම අනාගත වෘද්ධි අපේක්ෂා සමාන වෙනවා. දැන් අහන්නේ මේ රටවල් දෙක සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ කවරක්ද? හොඳ අත්දැකීමක්. එහෙමත් පොඩි පොඩි වෙනස් වීම් ගන්න ඕනේ. මෙන්න අහනදී නිවැරදි ප්‍රකාශය හඳුන ගන්න ඕන මේ රටවල් දෙක සම්බන්ධයෙන්. දැන් අපි මේ ලේඛනයේ දිහා බලාගෙන එහාට මෙහාට සීරු මාරු වේගන අපි බලමු ආවස්තික පිරිවැය හැසිරීම මේ රටවල් දෙකේ කොහොමද කියලා. මම තව වගුවක් විතර නිර්මාණය කරනවා. තව වගුවක්. මෙන්න. ඒ වගුවත් අරට ගොඩාක් සමීපයි. සමානයි නෙමෙයි සමීපයි. මොකද්ද මේ සමීපත්වය? කලබල නැතුව හිමින් සීරිය අහන්න ප්‍රශ්න වෙන වෙනම. දැන් මම මෙතන අර වගේම වර්ග කරගෙන අපි යමු. මෙන්න Y රට. ආවස්තික පිරිවැයයි මේ පෙන්වන්න යන්නේ. ආපි මොකක්ද ආවස්තික පිරිවැය? ඔය කමක් නෑ. ප්‍රාග්ධන භාණ්ඩ ඒකකයක පාරිභෝගික භාණ්ඩ ඒකකයක මාත් එක්ක සටහන කොපි කරගන්න උත්සාහ කරන්න. උත්සාහ කරන්නේ මේ කොපි කරගන්න ඕනේ. පටන් ගන්න. මම වෙලාව දෙනවා. මගේ වේගෙන් යන්න පුළුවන්. X රට. දැන් අපි බලමු ආවස්තික පිරිවැය ඇසිරීම කොහොමද මේ රටවල් දෙකේ. අපි දන්නවා යම් භාණ්ඩ ඒකකයක් නිපදවන්න නම් ආවස්තික පිරිවැය කියන්නේ ඒ වෙනුවෙන් කැප කරන ප්‍රමාණය. ඔන්න අහගන්න. අපි සූත්‍රයේකුත් ආවස්තික පිරිවැයට ඉගෙනගෙන තියෙනවා. මේ සූත්‍ර කටපාඩම් කරන්න එපා කියලා මම කියලා තියෙනවා. ඒක බොහොම සරල අවබෝධ තියාගන්න පුළුවන්. කොහොමද ආවස්තික පිරිවැය හොයන්නේ හැමතිස්සෙම කැප කරන ඒකක ප්‍රමාණය බෙදනවා නිපදවන ඒකක ප්‍රමාණය. ඒ කියන්නේ යම් භාණ්ඩ ප්‍රමාණයක් නිපදවන්න කැප කරන ප්‍රමාණය තමයි ආවස්තික පිරිවැය කියන්නේ. එහෙමනම් Y භාණ්ඩේ වැඩිපුර හදන්න නම් කැප කරනවා X භාණ්ඩේ. X භාණ්ඩේ වැඩිපුර හදන්න නම් Y භාණ්ඩේ. එහෙමනම් හැමතිස්සෙම කැප කරන ප්‍රමාණය තමයි මිකෙල් ලවේ හැටියට. ඉහලින් අපි සංකේතය ගන්න. දැන් X භාණ්ඩේ ආවස්තික පිරිවැය හොයන්න එහෙමනම් අපි X භාණ්ඩේ නෙමෙයි ප්‍රාග්ධන භාණ්ඩ වල ආවස්තික පිරිවැය හොයන්න X කියන රට. X කියන රටක්. හරි. X රටක්. මේ Y කියන්නේ රටක්.
ওই භාණ්ඩ වර්ග සහ රටවල් මාරු වෙන නිසා අපි ලියාගන්නවා. X කියන රටේ ප්‍රාග්ධන භාණ්ඩ 200ක් නිපදවන්න නම් ඔන්න බලන්න. ප්‍රාග්ධන භාණ්ඩ 200ක් නිපදවන්න නම් මේ බලන්න. ප්‍රාග්ධන භාණ්ඩ 200ක් නිපදවන්න නම් කැප කරනවා පාරිභෝගික භාණ්ඩ 100ක්. ඒකේ අනිත් පැත්තේ නම් පාරිභෝගික භාණ්ඩ 100ක් නිපදවන්න ප්‍රාග්ධන භාණ්ඩ 200ක් කැප කරනවා. 100ට 200ක් 200ට 100ක්. Y රටේ බලන්න. කොච්චර ලීසි ප්‍රශ්නයක්ද මේ එකපාරට දැක්කම ඔළුව පටලව ගත්තා වුණාට ඔයගොල්ලෝ. Y කියන රටේ ප්‍රාග්ධන භාණ්ඩ 100ක් හදන්න පාරිභෝගික භාණ්ඩ 200ක් කැප කරනවා. ඉතින් ලවය හරිය උඩයට මාරනවා මෙතන. එනම් පාරිභෝගික භාණ්ඩ 200ක් හදන්න ප්‍රාග්ධන භාණ්ඩ 100ක් කැප කරනවා. දැන් ඉතින් අපි ඕක ඔබ තියන්නේ නැතුව ආවස්තික පිරිවැය ලියමු. 200 100 100 200 අතර වෙනසනේ තියෙන්නේ. එහෙමනම් මෙතනදී 100 බෙදීම 200 කියන්නේ 0.5යි. ප්‍රාග්ධන භාණ්ඩ සඳහා පාරිභෝගික භාණ්ඩ 0.5ක් කැප කරනවා. මෙතන 200 බෙදීම 100 කියන්නේ 2යි ආවස්තික පිරිවැය. ඔය ලියමු ඔය එන විදිහට 2ක් ප්‍රාග්ධන භාණ්ඩ. මෙතනදී ඒකේ අනිත් පැත්ත උඩ යට මාරු වෙනවා වගේ නේද උත්තර. මෙතන 2යි මෙතන 0.5යි. 2යි පාරිභෝගික භාණ්ඩ 0.5යි ප්‍රාග්ධන භාණ්ඩ. මොකක්ද විස්තරේ කියවෙන්නේ? X කියන රට ප්‍රාග්ධන භාණ්ඩයක් සඳහා පාරිභෝගික භාණ්ඩ 0.5ක් කැප කරනවා. Y රට 2ක් කැප කරනවා. අරයාගේ ආවස්තික පිරිවැය වැඩි මෙයාගේ අඩුයි. එතකොට පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් X කියන රට ප්‍රාග්ධන භාණ්ඩ 2ක් කැප කරද්දී Y කියන රට කැප කරන්නේ 0.5යි. දැන් රටවල් දෙකේ ආවස්තික පිරිවැය වෙනස් භාණ්ඩ දෙක සඳහා. ආය ගන්න. දැන් මෙහෙම හිතුවොත් ටිකක් ඉස්සරහට ගිහින් ප්‍රාග්ධන භාණ්ඩයක් අඩුම ආවස්තික පිරිවැයකින් නිපදවන්න පුළුවන් රට මොකද්ද? ප්‍රාග්ධන භාණ්ඩයක් අඩුම ආවස්තික පිරිවැය නිපදවන්න පුළුවන් රට X කියන රට. ඇයි? දෙකට වඩා 0.5 උඩයිනේ. එහෙනම් පාරිභෝගික භාණ්ඩයක් අඩුම ආවස්තික පිරිවැයකින් නිපදවන්නේ Y කියන රට. දැන් අදහස ඔලුවට ගන්න. රටවල් දෙකේ ආවස්තික පිරිවැය හැසිරීම වෙනස්. ප්‍රාග්ධන භාණ්ඩය සඳහා වඩා වාසිදායක වෙන්නේ X රටට. පාරිභෝගික භාණ්ඩ වඩා වාසි වෙන්නේ Y රටට. ඇයි? වැඩි වාසිය කියන්නේ අඩුම ආවස්තික පිරිවැය. දැන් බලමු අර ප්‍රශ්නාවලිය මොනවද තියෙන්නේ කියලා. රටවල් දෙකේම එක හා සමාන වූ ආවස්තික පිරිවැයක් හැම විටම පවතී. ඒක කොහොමටවත් වෙන්නම බෑනේ. අපි මේ ගත්ත උත්තර දැක්කනේ. උතුර දකුණ මාරු වුණානේ රටවල් දෙකේ. මේක වෙන්න බෑ. ඒක අපි අතහැරලා. රටවල් දෙකේ අනාගත වෘද්ධි අපේක්ෂා එක සමාන වේ නෑ. රටවල් දෙකේ සම්පත් අනු ආවස්තික පිරිවැය හැසිරීම වෙනස්. ඒ උත්තරේ වෙන්නත් බෑ. රටවල් දෙකේම ආවස්තික පිරිවැය වැඩි වෙමින් පවතී. නෑනේ මේ තියෙන්නේ මොන නිෂ්පාදනකීය වක්‍රද? සරල රේඛීය වක්‍ර තිබුණේ. සරල රේඛීය වක්‍ර නම් තියෙන්නේ ස්ථාවර ආවස්තික පිරිවැය හැසිරීමක් නේ සරල රේඛාවක තියෙන්නේ අපිට. අපි නැවත මේක අඳින්න අවශ්‍ය නැහැ. මෙතනින් බලමු. එහෙනම් ස්ථාවර ආවස්තික පිරිවැයක් තියෙන වැඩි වෙන ආවස්තික පිරිවැයකුත් නෙමෙයි. ඒක වෙන්නත් බෑ කොහොමටවත්. දැන් ඉන්නේ එක එක එනවා ප්‍රශ්න බලමු. රටවල් දෙකේම ආවස්තික පිරිවැය වැඩි වෙමින් පවතී කියන එකත් බෑ. ස්ථාවර ආවස්තික පිරිවැයක් නේ තියෙන්නේ. මෙයත් නෑ. අරයත් නෑ. කපලාමුකෝ. අතාරින්න. රැල්ල ගන්න නැතු. රටවල් දෙකේම එක සමාන වූ භාණ්ඩ සංයෝජනයක් කිසිවිටකත් නිපදවෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ පුළුවන්. ඇයි දන්නවද? අර ප්‍රස්ථාරි වලට මතකයි එකිනෙක කැපුරනේ එක තැනකදී. ඉන්න අපි ප්‍රස්ථාරි අපි ගේම් තිබිච්ච තැනට ගමු. කලින් පේජ් එකේ තිබුණේ. හරි. ඔන්න බලන්නකෝ. ප්‍රස්ථාර දෙක එකිනෙක කැපිලා ගියානේ. මේ තියෙන්නේ.
කොහෙ ගිහින්ද ඕන් ආවා. මේ බලන්න. රටවල් දෙකටම පුළුවන් එක හා සමාන සංයෝගයක් නිපදවන්න කියලා අපිට මෙන්න මෙතන පෙන්නන ඕනේ. ඔය රටවල් දෙකේ කැපෙනවනේ. සමේ රටවල් දෙකටම මෙන්න මෙතන තියෙන සංයෝගය නිෂ්පාදනය කරන්න පුළුවන් බැරි කමක් නැහැ. ඕම උතන. එහෙනම් ඊළඟ වාක්‍යය. අපි ගමු උඩට. එන්න උඩට. ඒකත් වැරදි ප්‍රකාශයක්. මේ පොඩි ආවස්තික පිරුවේ ප්‍රශ්නයක් තියෙනවා. පරිභෝජන භාණ්ඩ නිප්පදීමේදී X රටේ ආවස්තික පිරිවැය Y රටේ ආවස්තික පිරිවැයට වඩා වැඩිය. X රට අවාසී X රටේ ආවස්තික පිරිවැය වැඩි. පරිභෝජන භාණ්ඩ සම්බන්ධයෙන් X රටේ ආවස්තික පිරිවැය Y රටේ ආවස්තික පිරිවැයට වඩා වැඩිය. මෙන්න අපි හදාගත්තු තැන. මේ පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් Y රට 0.5යි ආවස්තික පිරිවැය X රට 2යි ආවස්තික පිරිවැය. එහෙමනම් මෙයාගේ ආවස්තික පිරිවැය වැඩි Y රටට වඩා. එහෙනම් පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් X රටේ ආවස්තික පිරිවැය වැඩි Y රටට වඩා. ඒකයි නිවැරදි. අර ප්‍රශ්නේ දැකපු ගමන් ඔයාට මොකද්ද මෙතන තියෙන්නේ කියන එක තරමක් හිතා ගන්න දුෂ්කර වෙන්න ඇති. ඉතින් බය වෙන්න එපා. මේ ප්‍රශ්නෙට අවතීර්ණ වුණායින් පස්සේ අපි දන්න ශිල්ප ශාස්ත්‍ර, දන්න ක්‍රම සහ විදි යොදාගෙන උපක්‍රමශීලී උත්තරයට යනවා. මේ ඕන ප්‍රශ්නයක් ඕන අවස්ථාවක මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනේ. දැන් අපිට මම අර පහුගිය ප්‍රශ්නවල අවුරුදු 5ක් කරපු නිසා දැන් පොඩ්ඩක් ආපස්සට ඒ ප්‍රශ්නාවලියත් අන්තර්ග්‍රහණය කරා මේකකේටම. මොකද ඉල්ලුම සැපීම ඔක්කොම එකයි. ඒකයි වෙන්න ඕනේ. හරි. ආදේශක සම්බන්ධ හරස් නම්‍යතාවයක් තියෙනවා. බලමු. අදාළ භාණ්ඩ සඳහා ඇති කිට්ටුම ආදේශක භාණ්ඩවල මිල සැලකිල්ලට ගනිමින් මොනවා හරි භාණ්ඩ සම්බන්ධයෙන් කිට්ටුම සමීප ආදේශකවල සමාගම් 5ක් විසින් නිපදවනු ලබන භාණ්ඩ සඳහා ඇති ඉල්ලුමේ හරස් නම්‍යතා පහත සඳහන් වගුවේ දැක්වේ. දැන් මේ සමාගම් පහේ යම් භාණ්ඩ ප්‍රමාණයක් සම්බන්ධයෙන් සමාන භාණ්ඩවල ගත්තාම වැඩිම හරස් නම්‍යතාවයේ තියෙන්නේ කවුද? අඩුම හරස් නම්‍යතාවයේ තියෙන්නේ කොයි සමාගමේද කියලා බලමු. මේ සංඛ්‍යා අතර විශාලම සංඛ්‍යාව මෙන්න මෙතන අපිට පේනවා. මෙහෙම බලන්න. ධන 3යි. ඊට වඩා ලොකු පූර්ණ සංඛ්‍යාවක් නෙවෙයි. කුඩාම සංඛ්‍යාව ගත්තොත් දශම සංඛ්‍යාව. දශම සංඛ්‍යා දෙකක් තියෙනවා. දැන් පූර්ණ සංඛ්‍යා අතරින් වැඩිම සංඛ්‍යාව මේක මෙන්න කුඩාම සංඛ්‍යාව. ඕකයි. දැන් කුඩාම සංඛ්‍යාව. හරිනේ. දැන් හරස් නම්‍යතාවය කියන්නේ අතර තියෙන යම්කිසි සම්බන්ධතාවයක් නේ. සමාගම් 5ක් A B C D E කම්පැනිස් 5ක් තියෙනවා. හරස් නම්‍යතා පහත වගුවේ දැක්වේ. දැන් ඔයා ප්‍රශ්නෙට යන්න ඉස්සෙල්ලා හිතන්න එක සමාගමක භාණ්ඩයක මිල වැඩි වුණොත් මේ ආදේශක එක සමාගමක් මේ සමාගම් අතරින් එක සමාගමක් මේ කියන භාණ්ඩ මිල වැඩි කරොත් අනිත් සමාගමට වැඩිම පාරිභෝගිකයෝ පිරිසක් සම්බන්ධ වෙනවා ඒ කියන සමාගම. එතකොට ඒ කියන සමාගම මිල වැඩි කරොත් එයාගේ පාරිභෝගිකයෝ විශාල සංඛ්‍යාවක් ගිලිහිලා යනවා. හැබැයි ඊ කියන සමාගම මිල වැඩි කරොත් එයාගෙන් ගිලිහිලා යන්නේ ඉතාම සුළු සංඛ්‍යාවක් පාරිභෝගිකයෝ. දැන් විරුද්ධපලේ වැඩි බලයක් තියෙන්නේ කාටද? අපි ප්‍රශ්නේ බලමු.
ඊයත සමාගම අතුරින් සමාගම් අතරින් වැඩිම වෙළඳපළ බලය හිමි ඇත්තේ කවර සමාගමද? වැඩිම බලයක් තියන්නේ මිල වෙනස් වීමකට සංවේදීතාවය අඩුම සමාගම. මොකද මිල පොඩ්ඩක් වැඩි කරපු ගමන් පාරිභෝගිකයෝ විශාල වශයෙන් වෙනත් තැනකට ඇදිලා යනවා නම් මොන බලයක්ද නේද? ඒ කියන්නේ අපි හිතුව මෙහෙම 5 දෙනෙක් ඉන්නවා සමාගම් 5. එක්කෙනෙක් මිල වැඩි කරනවා. එයා මිල වැඩි කරපුවාම එයාගෙන් විශාල පාරිභෝගික පිරිසක් ගැලවිලා වෙනින් සමාගම් වලට යනවා නම් ගැලවිලා යනවා වැඩි කියන්නේ සංවේදීතාවයේ වැඩි නම්‍යතාවයේ වැඩි හරස් නම්‍යතාව. එතකොට අර මිල වැඩි කරපු සමාගම වැඩක් නැහැනේ. එයාගේ බලයක් නැහැනේ. බලයක් තියෙනවා නම් එයා ගණන් ඉස්සුවත් එයා ළඟම රැඳිලා ඉන්න එපා. එහෙමනම් යම් ආයතනයකට වැඩිම බලයක් තියෙන්නේ තමන් මිල වැඩි කරත් තමන්ගේ පාරිභෝගිකයෝ එතනින් ගැලවිලා වෙනින් තැනකට යන්නේ නැහැ. දාලා යන්න බෑ. දාලා යන්නේ නැහැ මගේ කියලා. යම් සමාගමක් යම් ව්‍යාපාර ආයතනයක් මිල වැඩි කරපුවාම ඔන්න ආයි මුල ඉඳලා කියනවා හොඳට අහගන්න. මේ බලන්නකො. දැන් මෙහෙමයි. හරස් නම්‍යතාවය කියන්නේ එක භාණ්ඩයක මිල වැඩි වෙද්දී තවත් භාණ්ඩයක ඉල්ලුමට වෙන සම්බන්ධය. දැන් මේක ආදේශක කියලා කියන්නේ. ආදේශක භාණ්ඩ බටර් සමාගරින් වගේ කියමුකෝ ආදේශ. තේ සහ කෝපි වගේ කියමුකෝ. දැන් සමාගම් පහ මේ වගේ ළඟින් යන භාණ්ඩ හදන්නේ. එක සමාගමක් මිල වැඩි කරපුවාම මේ මිල වැඩි කරපු නිසා පාරිභෝගිකයෝ තක්කු බුක්කු වෙලා කේන්ති ගිහිල්ලා අපි නම් ගනි ඔයාගේ අඩුව අපි යනවා වෙනින් සමාගමට කියලා කඩාගෙන ගියොත් අර මිල වැඩි කරපු සමාගමට මොන බලයක්ද? දැන් එහෙම වැඩිපුරම ගලවගෙන යන්නේ ඒ කියන සමාගම. ඒ කියන්නේ ඒ කියන සමාගම මිල වැඩි කරොත් එයාගේ පාරිභෝගිකයෝ මිල වැඩි කරාම ඒ වගේ 3 ගුණයක් වෙනින් සමාගමකට ගිහිල්ලා වඩු ගන්නවා. ඒතකොට එයාට බලය නැහැ. බලය අඩුයි. දැන් එහෙනම් හරස් නම්‍යතා සංගුණකේ වැඩි වෙන තරමට Tamanට බලය අඩුයි. සංවේතාවය වැඩි මිල වැඩි කරපුවම එයාගේ පාරිභෝගිකයෝ ගැලවි ගිලි යනවා. එහෙනම් යම් සමාගමවල බලය වැඩි වෙන්නේ තමුන් මිල වැඩි කරත් තමුන්ගේ පාරිභෝගිකයෝ එහෙම ගැලවිලා යන්නේ නැහැ. ටික දෙනෙක් යයි එක්කෙනෙක් දෙන්නේ. වැඩි දෙනෙක් ඉඳී. දැන් බලන්න ඊ කියන සමාගම මිල වැඩි කරත් 0.2යි බලපාලා දෙන්නේ. ඒ කියන්නේ 0.2යි දශම ගානක්. දශම ගණන් වලුත් මෙතන 0.8ක් තියෙන මෙතන 0.2යි. දැන් මිල වැඩි කරත් පාරිභෝගිකයෝ දශම ගානක් තමයි අනිත් සමාගමට ගිහින් තියෙන්නේ. ඊ කියන සමාගම පවර්ෆුල්. බලය වැඩි. ඇයි? එයා මිල වැඩි කරත් පාරිභෝගිකයෝ දාලා යන්නේ නැහැ මම මගේ කම්පැනි මේකේ ප්‍රොඩක්ට්ස් මේ බ්‍රෑන්ඩ් එක තමයි මට හරියන්නේ ඕන. එක්කෙනෙක් දෙන්නේ දශම ගානක් යන්නේ නැති. එහෙනම් මතක තියාගන්න. ආදේශන භාණ්ඩ සම්බන්ධයෙන් හරස් නම්‍යතාවයේ විශාල අගයක් ගන්නවා නම් මිල වැඩි කරොත් බලය අඩුයි. විශාල සංවේදීතාවයක් ගැලවි පාරිභෝගිකයෝ වෙනින් තැනකට යනවා. වැඩක් නැහැ. එම කම්පැනි. මෙන්න ඊ කියන කම්පැනි. එයා මිල වැඩි කරත් 0.2යි පාරිභෝගිකයෝ. ඒ කියන්නේ බොහොම අඩු ප්‍රවණතාවයක් සංවේදීතාවයේ එකක්වත් නැහැ. එකට අඩුයි. 0.1යි තව 0.යක්. 0.2යි. එවනම් මෙන්න උත්තරේ මේ අනුව හිත් සමාගම් අතරින් වැඩිම වෙළඳපළ බලය හිමිව ඇත්තේ වැඩිම වෙළඳපළ බලය හිමිව ඇත්තේ බලමු වැඩිම වෙළඳපළ බලයක් තියෙන්නේ කාටද කියලා. මෙන්න සමාගම ඊ සමාගම. මොකද එයාගේ 0.2යි හරස් නම්‍යතාවේ සංවේදීතාවය. ඒ තමයි දුර්වලම. ඒක තේරෙනවනේ. පොඩ්ඩක් දැන් අර පරණ පාඩම් වලටත් ආපහු ගියා. මොකද මේ පාඩමටම සම්බන්ධ කොටසක් ඉන්නවා. පහතදී ඇති අවස්ථා අතරේ නිෂ්පාදන ආයතනයේ මුළු අයභාරය. ආයතනයේ මුළු අයභාරය කියන්නේ අනිත් පැත්තෙන් පාරිභෝගික පැහැදම සමාන. මතකයිනේ? ඒ වගේ ප්‍රශ්නයක් කල්ලුත් කරා. මුළු අයභාරයේ පහළ වැටෙන්නේ කවර අවස්ථාවකදීද? ඉල්ලුමේ නම්‍යතාවයත් එක්කයි එන්නේ. හරි. අපි දන්නවා මෙහෙම. නම්‍ය ඉල්ලුමක් තියෙද්දි මිල වැඩි කරොත් ශීඝ්‍රයෙන් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. අපි අර ටර්මිනල් ප්‍රස්ථාරයක් එක ප්‍රශ්නයක් ඇදලා වෙන්නේ. තීරු හදලා. පූර්ණ අනම්‍ය හෝ අනම්‍ය ඉල්ලුමකදී මිල වැඩි වුණොත් පැහැදම ශීඝ්‍රයෙන් අඩු වෙනවා. එහෙමද? නෑ. පූර්ණ අනම්‍ය හෝ අනම්‍ය ඉල්ලුමකදී මිල වැඩි වුණොත්
පාරිභෝගික පැහැදම වැඩි වෙනවා, නිෂ්පාදන අය භාරයත් වැඩි වෙනවා. පූර්ණ අනම් මිලුමේදී නම් මිල වැඩි වෙන වේගෙන්ම පැහැදම වැඩි වෙනවා, අය භාරය වැඩි වෙනවා. ඒකීය නම් වෙනස් වෙන්නේ නැහැ. නම් මිලුමක් තිබුණොත් මිල පොඩ්ඩක් වැඩි කරොත් පාරිභෝගිකව ගැලවිලා යනවා. පැහැදමත් අඩුයි, නිෂ්පාදන අය භාරයක් අඩුයි. දැන් ආයතනයේ මුළු අය භාරය පහළ වැටෙනවා. කොහොම වුණොත්ද මුළු අය භාරය පහළ වැටෙන්නේ? ඕකයි අහනදී. ඔයා දැන් උත්තරේට යන්න ඉස්සෙල්ලා පොඩි ලයින් එකක් හදාගන්න. එහෙම අත්දැකීම් ගන්න. මුළු අය භාරය පහළ වැටෙනවා. නම් මිල්ලුමක් තියෙද්දි මිල වැඩි කරොත් බලමු එහෙම තත්ත්වයක්. මේක සැපයුම නම් මේ තත්ත්වේ නෙමේ, ඉල්ලුම් නම් මේ තවත් එක්ක කියන්නේ. ඉල්ලුම නම් මේ තත්ත්වයක් තියෙද්දී මිල පහළ ගියොත් නෙමේ ඒක වෙන්නේ. ඉල්ලුම අනම්‍ය තත්ත්වයක් තිබීදී මිල ඉහළ යන විටත් නෙමේ. අන්න උත්තරේ එනවා. ඉල්ලුම නම්‍ය තත්ත්වයක් තිබීදී මිල ඉහළ යන විට මෙන්න පිළිතුර. ඔන්න පිළිතුර. පස්වෙනි එක වැරදියයි. ඒ කීය නම් ඉල්ලුමකදී පැහැදම වෙනස් වෙන්නෙත් නෑ. එහෙමනම් අය භාරය වෙනස් වෙන්නෙත් නෑ. මෙන්න නිවැරදි පිළිතුර. මම අර කියාගෙන ආවේ ඔයාලට මෙන්න මේ පසුබිම හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙන්නයි. මෙතනයි තියෙන්නේ කතන්දරේ. දැක්ක නේද? බලමු අපි. අපිට ඒක පෙන්න ගන්න පුළුවන්. ඒකත් ලේසි ප්‍රශ්නයක්. X බහල භාණ්ඩයක් නම් බාල අත්‍යවශ්‍ය සුඛෝභෝගී ගිෆන් ඔක්කොම දානවා. බහල භාණ්ඩයක් නම් ආදායම අඩු වුණොත් ආදායම අඩු වෙන්න දුප්පත් වෙන්න මිනිස්සු බාල භාණ්ඩවල තියෙන නැඹුරුව වැඩි, ඉල්ලුම වැඩි කරනවා. එහෙනම් බලමු. X බාල භාණ්ඩයක් නම් ආදායමේ හට ගන්නා පහළ වැටීමක්. ආදායම පහළ වැටුණොත් මොකද වෙන්නේ? බාල භාණ්ඩේ ඉල්ලුම වැඩි වෙනවා. බලමු. ඉල්ලුම වැඩි වේ කියන තැන. එම භාණ්ඩෙහි බාල භාණ්ඩයක් ආදායම හට ගන්නා පහළ වැටීමකදී ඉල්ලුම වැඩි වෙනවා. දැන් ඉල්ලුම වැඩි වේ කියන වාක්‍ය මෙතනක් තියෙනවා, මෙතනක් තියෙනවා. දැන් එහාට ප්‍රශ්නේ ටිකක් සංකීර්ණයි. ඉල්ලුම වැඩි වේ, මිල වැඩි වේ, ඉල්ලුම කරන ප්‍රමාණය අඩු වේ. මොකක්ද ඒකයි? ඉල්ලුම වැඩි වේ, මිල වැඩි වේ, ඉල්ලුම කරන ප්‍රමාණය වැඩි වේ. මෙන්න මම මේකට උත්තරේ දෙන්නම්. මේ දෙකෙන් කෝකද හරිය කියලා බලන්න වෙනවා. මෙන්න මේ වගේ තත්ත්වයක් උතන සංසන්දනය කරන්න නිර්මාණශීලීව පුළුවන් වෙන්න ඕනේ. බලමු මේ. ඉල්ලුමක් තිබුණා, සැපයුමක් තිබුණා, සමතුලිතයක් ඔය විදිහට තීන්දුව වෙලා තිබුණා. බාල භාණ්ඩයක් ආදායමේ හට ගන්නා පහළ වැටීමක් නිසා බාල භාණ්ඩවල තියෙන ඉල්ලුම වැඩි වෙනවා. මොකද දුප්පත් වෙද්දී බාල භාණ්ඩ තමයි සල්ලි තිබුණා, ධනවත්ව හිටියා, සුඛෝභෝගී භාණ්ඩ පරිහරණය කරා, මුදල් නැතුව ගියා, වැටුණා, දුප්පත් වුණා. දැන් බාල භාණ්ඩ පසුපස හඹා යද්දී බාල භාණ්ඩ සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වක්‍ර දකුණට පිටෙන් වුණා. නම් කරලා ඉමු වක්‍ර ටික. නම් කරලා ඉමු නැත්නම් හොඳ මදි අපිට. මිල, ඩිමාන්ඩ්, සප්ලයි, සමතුලිත අවස්ථාව පළවෙනි එක, E1, P1, මේ E1 කියලා මෙතන ලියුවේ බලමු. රයිට්. ඔන්න ඉල්ලුම වැඩි වුණා, ආදායම අඩු වෙද්දී බාල භාණ්ඩ වැඩියෙන් පසුපස හඹා යනවා. බාල භාණ්ඩ සඳහා තියෙන ඉල්ලුම වැඩි වුණා. හරි. වක්‍රය සමතුලිතය අපි ඒක ලස්සනට අඳිමු. බාල භාණ්ඩය සඳහා තියෙන ඉල්ලුම වැඩි වුණා. මෙන්න මේ විදිහට ඉල්ලුම වක්‍රය දකුණට විතැන් වුණා. ඔන්න සමතුලිතය වෙනස් වුණා. මෙන්න මෙතෙන්ට ආවා. දැන් සමතුලිත ලක්ෂය අපි ලකුණු කරලා ඉමු. E2
සමතුලිත මිල මොකද වුනේ? මං පොඩ්ඩක් ඔයාව බෝඩ් එක සීරු මාරු කරගන්න. ප්‍රස්තාරය හොඳට බේන්න. ප්‍රස්තාරය ආපහු ප්‍රශ්නේ ගේන්න. සමතුලිත මිල වැඩි වුණා P2 දක්වා. පැහැදිලිව පේනවනේ. සමතුලිත ප්‍රමාණය වැඩි වුණා Q2 දක්වා. මේ සිද්ධිය අතර සැපියුම් වක්‍රය එම වක්‍රය මත ඉහළට ගමන් ගත්තා. සැපියුම් වක්‍රය එම වක්‍රය මත ඉහළට ගමන් ගන්නවා කියන්නේ සැපියුම් ප්‍රසාරණයක් හෙවත් සැපියුම් ප්‍රමාණය වැඩිවීමක්. දැන් වචන ටික අල්ලගමු. මොකක්ද අල්ලගන්න තියෙන වචන ටික? මේන් බලන්න. මේ ප්‍රස්තාරෙත් එක්ක. බාල භාණ්ඩයක් ආදායම අඩු වෙද්දී තත්වයෙන් අඩු භාණ්ඩ පසුපස හඹ යනවා. සල්ලි තිබිලා දුප්පත් වුණා මෙහෙම තමයි. බාල භාණ්ඩ ඉල්ලුම වැඩි වුණා. අන්න මිල වැඩි වුණා. මිල වැඩි වුණා. ඔහොම කෙටියෙන් ලියමු. මිල වැඩි වී. ඉල්ලුමද වැඩි වී. ඉල්ලුම වැඩි වුණා, මිල වැඩි වුණා. මෙතන දැන් මෙන්න බලන්න. මේ Q1 සිට Q2 දක්වා Q2 මෙන්න මෙතනයි තියෙන්නේ. ඒක චුට්ටක් අපි ළඟින් ලියමු. ඒක පොඩ්ඩක් ඈතට ගිහින් වැඩි. ඒකට ඔයාලට ඒක අපහසුයි බලා ගන්න. හරි. Q2 දක්වා දැන් ඉල්ලුම වැඩි වුණා, මිල වැඩි වෙනවා. සැපියුම් ප්‍රමාණය මෙන්න මෙතෙන්ට ඉහළට ගියා. සැපියුම් ප්‍රසාරණයක් වෙනවා. එතකොට අපි ඒකට කියනවා සැපයුම නෙමෙයි. සැපයුම් ප්‍රමාණය වැඩි වේ. මිල වැඩි වේ, ඉල්ලුම වැඩි වේ, සැපයුම් ප්‍රමාණය වැඩි වේ. බලමු මේ වගේ නෑදෑකමක් මෙතන තියෙනවද කියලා. ඉල්ලුම වැඩි වේ, මිල වැඩි වේ, ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වේ කියන වාක්‍ය වෙන්නම බෑ. ඒතර වඩා සාධාරණ වාක්‍ය තියෙන්නේ කොතනද? ඉල්ලුම වැඩි වේ, හරි. මිල වැඩි වේ, ඉල්ලු කරන ප්‍රමාණය වැඩි වේ, සැපයුම් ප්‍රමාණය වැඩි වේ කියලා නෑ. නමුත් අපිට පේනනේ Q1 සිට Q2 දක්වා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වේ, මිල වැඩි වෙනවා, ඉල්ලුම වැඩි වෙනවා, ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වේ, මිල වැඩි වේ, ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වේ. පස්වෙනි පිළිතුරයි නිවැරදි පිළිතුර. බලන්න බොහෝම සියුම්ව ඒ ප්‍රශ්නේ අපෙන් අහලා තිනවා. ඉල්ලුම වෙනස් වීම පිළිබඳ අවබෝධය තියනවාද කියලා. දැන් මොකද්ද මේ ප්‍රශ්නේ කියන්නේ? දොඩම් වෙනදපළ දැනට සමතුලිතතාවයේ පවතී. දොඩම්ද අඹද මොනවද ප්‍රශ්නයක් නැහැ. පළතුරු. දොඩම් සඳහා ඉල්ලුම වැඩි වෙමින් තිබියදී ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලු වක්‍ර දකුණට යනවා. දොඩම් සැපයීම අඩු වුවහොත් මිල හා ප්‍රමාණය කෙරෙහි ඇතිවන බලපෑම් පිළිබඳව කිව හැක්කේ කුමක්ද? මේ වගේ තත්ත්වයකදී නිශ්චිතවම ඔයා ප්‍රස්තාරයක් පුංචියට ඇඳලා බලන්න. මෙන්න මේ වගේ. දැන් මම මේ අඳින තරමේ ප්‍රස්තාරයක් ඇඳලා බලපුවම හොඳටම ඇති. ඔන්න අපි බලමු ඇඳලා. ප්‍රස්තාරය. ඉල්ලුම සැපයුම සමතුලිතයක් තීරණය වෙලා තියෙනවා. මෙන්න සමතුලිත මිල සහ ප්‍රමාණයත් අපි ඇඳ හොඳයි. ලස්සනට අපි අවශ්‍ය දේවල් ලකුණු කරලා එමු. ප්‍රමාණය, මූල ලක්ෂ්‍ය, demand 1, supply 1, equilibrium 1, පළවෙනි සමතුලිතය, පළවෙනි සමතුලිත මිල අක්ෂය හොඳයි. දැන් කියනවා දොඩම් සඳහා වෙළඳපොළ සමතුලිතතාවයේ පවතී යයි සිතන්න. අපි සිතලා ඒකේ පින්තූරය ඇඳලා ෆොටෝ එක ගහලා ඉවරයි, රාමු කරලා ඉවරයි. බලමු. දොඩම් සඳහා ඉල්ලුම වැඩි වේ. මේ දොඩම්ද මොනවද කියන එක ප්‍රශ්නයක් නෑ. ඉල්ලුම වැඩි වෙනවා. ඕම් බලමු. ඉල්ලුම වැඩි වේ. දැන් එහෙනම් අපි දොඩම් සඳහා ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් කරමු. අපි සොලිඩ් ලයින් එකක් අඳිමු කඩ ඉරක් නැතුව නේද? ඔව්. ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙයි. ඉල්ලුම වැඩි වේ කියන්නේ ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙනවා. D1 සිට කලබල වෙන්න එපා. බලමු. D2 දක්වා ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වුණා. සමතුලිතය වෙනස් වෙලා දැන්. ඒ අස්සේ පොඩ්ඩක් ඉන්න.
සමතුලිතය වෙනස් කරන්න ඉස්සෙල්ලා බලමු තාම මොනවද දීලා තියෙන පණිවිඩය. සැපයුම අඩු වුවොත් අප්පොච්චි ඉල්ලුම වැඩි වෙලා සැපයුම අඩු වුවොත් නේ සැපයුම ක්‍රියවමට විතැන් වෙනවා. සමතුලිතයේ වෙනස් වීම පිළිබඳ ඔබ දන්න පාඩමක් වහන්න. S2 කියලා යව නම් කරමු. ඔන්න සමතුලිතය වෙතෙන්ට ආවා. දැන් මොකද වුනේ සමතුලිත මිලට කියන්නේ? සමතුලිත මිල වැඩි වුණා. මෙතනදී සමතුලිත ප්‍රමාණෙත් වැඩි වුණා. මෙතනදී හැබැයි නිශ්චිතව මේකේ සමතුලිත මිල වැඩි වෙනවා. හැබැයි මේ සැපයුම් වක්‍රය යම් ලෙසකින් අර ඉල්ලුම වැඩි වුණාට සමාන දුරක් වගේ විතැන් වුණා නම් සමතුලිත මිල වැඩි වුණාට ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. හරි. මීට වඩා අඩුවෙන් වුණත් මිලත් වැඩි වෙනවා ප්‍රමාණෙත් වැඩි වෙනවා. නිශ්චිතවම කිව හැකි සමතුලිත මිල නම් වැඩි වෙනවාමයයි කියා. සමතුලිත මිල නම් වැඩි වෙන බව නිශ්චිතවම කියන්න පුළුවන්. හැබැයි මේ සැපයුම් වක්‍රයේ විතැන් වෙච්චි දුර අනුව සමතුලිත ප්‍රමාණය නොවෙනස්ව තියෙන්නත් පුළුවන් අඩු වෙන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන් සමතුලිත ප්‍රමාණය. එහෙනම් දැන් බලමු වඩා වාක්‍ය නිවැරදි මොකක්ද කියන එක. මිල හා ප්‍රමාණය යන දෙකම ඉහළ නගී. ඒක නිශ්චිතවම කියන්න බෑ. ඒක නිශ්චිතවම කියන්න බෑ මිල හා ප්‍රමාණය දෙකම ඉහළයි කියලා. මිල ඉහළ නගී ප්‍රමාණයේ වෙනස් වීම නොපැහැදිලිය. ඔන්න දැන් පෙන්ඩින් තිබ්බා ඒක. මිල හා ප්‍රමාණය දෙකම පහළ බහි. කොහොමටත් මිල පහළ යන්නෙම නෑ. ප්‍රමාණය ඉහළ නගී හේත් මිලේ වෙනස් වීම නොපැහැදිලි නෑ. මිලේ වෙනස් වීම පැහැදිලි නිශ්චිතව මිල ඉහළ යනවාමයි. ඉල්ලුමා සැපයුම් වක්‍රවල විතැන්වීම මගින් එකිනෙකී බලපෑම සටහන් වන බැවින් මිලේ හෝ ප්‍රමාණයේ කිසිදු වෙනසක් සිදු නොවේ. ඒක කවදාවත් වෙන්න බෑ. දැන් එහෙනම් නිශ්චිත උත්තරේ තමයි මිල නිශ්චිතවම ඉහළ යනවා. ප්‍රමාණය වෙනස් වීම නොපැහැදිලි. ඇයි ප්‍රමාණය වෙනස් වීම නොපැහැදිලි කියලා මම මෙන්න නැවත ඔයාලට සාධාරණ විදිහට කියලා දෙන්නම්. දොඩම්ද, අඹද, නාරංද, කිසෙල්ද මොනවද කියන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඉල්ලුම වැඩි වුණා, සැපයුම අඩු වුණා. ඕම් බලමු අපි ප්‍රස්ථාර කිහිපයක් ඇඳලා මෙතන. මෙන්න එක ප්‍රස්ථාරයක්. ඉල්ලුම, සැපයුම. තව ඒ වගේම පසුබිමක් හදාගමු. තව ප්‍රස්ථාරයක්. ඉල්ලුම, සැපයුම. තව ප්‍රස්ථාරයක් මෙන්න මේ හරිය ගමු ටිකක් පුංචි ඉඩ තීර හැටියට. ඉල්ලුම, සැපයුම. සමතුලිත වුණා. මෙන්න සමතුලිත මිලක් ප්‍රමාණයක්. සමතුලිත මිලක් ප්‍රමාණයක්. සමතුලිත මිලක් සහ ප්‍රමාණයක්. දැන් අත්‍යවශ්‍යයි අපි විනය. මොකද්ද මම මේ විනය කියලා කියන්නේ? මේවා නම් කරමු. price, origin, quantity, demand, supply, equilibrium. පළමු අවස්ථාව. ඉල්ලුම 1, සැපයුම 1, සමතුලිතය පළමු මිල ප්‍රමාණය, මිල අක්ෂය ප්‍රමාණය. වර කම්මැලි වෙලා බෑ. සැපයුම සමතුලිතය මිල පළමු මිල සමතුලිත මිල මිල අක්ෂය. හරි. දැන් අපි මෙහෙම හිතමු. දොඩම් සඳහා ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වුණා. සැපයුම අඩු වෙනවා. සැපයුම් වක්‍රය වමට විතැන් වුණා. මේ විතැන්වීම සමාන පරිමාවක් වුණොත් බලන්න සමතුලිත ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. මං ඇහි මිම්මෙන් අඳින නමුත් වඩා නිවැරදිව ප්‍රස්ථාරය අපි අරගෙන තියෙනවා ඇඳලා. ඔන්න. ඒක සමතුලිත ප්‍රමාණය වෙනස් වුණේ නැහැ. හැබැයි නිශ්චිතවම ඔයාලට පුළුවන් කියන්න සමතුලිත මිල නම් වෙනස් වෙනවාමයි. මිල වැඩි වුණා. ඔන්න මෙතන ලයින් එකකට ගමු. හරි.
ඔන්න සමතුලිත මිල වැඩි වුණාමයි. මිල වැඩි වුණා. මෙතන බලමු. ඉල්ලුම වැඩි වුණා, සැපයුම ඊට වඩා අඩුවෙන් වැඩි වුණා. ඔන්න සමතුලිතේ වෙනස් වුණා මෙතෙන්ට. සමතුලිත මිල වැඩි වුණා, ප්‍රමාණිත් වැඩි වුණා. මෙතන මං ගන්න ඊට වඩා වෙනස් දෙයක්. ඉල්ලුම වැඩි වෙනවා, සැපයුම ඊට වඩා වේගයෙන් අඩු වෙනවා. සමතුලිතේ වෙනස් වෙනවා. ප්‍රමාණය මිල වැඩි වෙලා ප්‍රමාණය අඩු වෙලා. මිල දැන් බලන්නකෝ නිශ්චිතවම වෙච්ච දේ. මේ D2 S2 ඉල්ලුම වැඩි වුණා, සැපයුම අඩු වුණා. D2 S2 ඉල්ලුම වැඩි වුණා, සැපයුම පොඩ්ඩක් අඩු වුණා. D2 S2 ඉල්ලුම වැඩි වෙද්දී ඊට සමාන වේගයකින් සැපයුම අඩු වුණා. අලුත් සමතුලිත මිල වැඩි වෙලා. අලුත් සමතුලිත මිල වැඩි වෙලා. අලුත් සමතුලිත මිල වැඩි වෙලා. සමතුලිත ප්‍රමාණය මෙතන අඩු වුණා. මෙතන සමතුලිත ප්‍රමාණය වැඩි වුණා. මෙතන සමතුලිත ප්‍රමාණය වෙනස් වුණේ නැහැ. දැන් මොකක්ද අපිට ගන්න තියෙන ඔපිනියන් එක, අපේ මතය. මෙන්න බලන්න. මෙන්න බලන්න අපේ මතය. හරි. මෙන්න බලන්න. මෙතනදී සමතුලිත ප්‍රමාණය වෙනස් වුණේ නැහැ. මිල නම් ඉහළ ගියා. මෙතනත් මිල ඉහළ ගියා. සමතුලිත ප්‍රමාණය වැඩි වුණා. මෙතන මිල ඉහළ ගියා. සමතුලිත ප්‍රමාණය අඩු වුණා. දැන් පොදු මතය මොකද්ද? මිල ඉහළ යනවා, ඉහළ යනවා, ඉහළ යනවා. සමතුලිත ප්‍රමාණය වෙනස් නොවෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. එහෙමනම් නිශ්චිත නිගමනය මොකද්ද? සමතුලිත මිලට විය හැකි දේ පැහැදිලි, ප්‍රමාණයට වන දේ පැහැදිලි නැත. දැන් අපි බලමු. මිලට වන දේ පැහැදිලි, ප්‍රමාණයට වන දේ පැහැදිලි නැත. දැන් අපි දැන් ආයෙත් බලන්න, හොඳටම බලන්න. මම මෙච්චර මහන්සිලා කියලා දෙද්දි මේ ප්‍රස්ථාර තුනක් ඇඳලා පෙන්නේ මොකද්ද? ඉල්ලුම වැඩි වුණා, ඉල්ලුම වැඩි වුණා, ඉල්ලුම වැඩි වුණා දොඩම් වල. සැපයුම අඩු වුණා, සැපයුම අඩු වුණා, සැපයුම අඩු වුණා දොඩම් වල. හැබැයි ඒ ඉල්ලුම වැඩි වෙලා සැපයුම අඩු වෙද්දී සැපයුම වෙනස් වෙන, ඉල්ලුම වෙනස් වෙන අනුපාතය කොහොම වුණත් නිශ්චිතවම සමතුලිත මිල ඉහළ යනවා. සමතුලිත ප්‍රමාණයට විය හැකි දේ නිශ්චිතව කිව නොහැකි. එහෙමනම් මේකේ ගන්න තියෙන මතේ මම වඩාත් පැහැදිලිව ඔයාලට අරන් දෙන්නම්. මෙන්න මේකයි එන්න ඕන අදහස. ඉල්ලුම වැඩි වේ. ඔව්. දොඩම් සඳහා තමා ගත්තේ. ඉල්ලුම වැඩි වේ. සැපයුම අඩු වේ. එකවර මේ දෙකම සිද්ධ වුණා. ඒතර මේ ඉල්ලුම වැඩිවීම, සැපයුම අඩුවීම අතර අනුපාතයේ කිසි වුණත් සමතුලිත මිල නම් නිශ්චිතවම මොකද වෙන්නේ? ඉහළ යනවා. මිල වැඩි වේ. හැබැයි සමතුලිත ප්‍රමාණය පැහැදිලි නැත. හිමයි අපි නිවැරදි උත්තරේ තීරුවේ. ප්‍රමාණයට වෙන්නේ මොකද්ද කියලා පැහැදිලි නැහැ. ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි. දැන් මේ ප්‍රශ්නේදී හොඳ අත්දැකීමක් ආව අපිට. සමතුලිතයේ වෙනස් වන ආකාරය හොඳට පුරුදු පුහුණු වෙලා තියෙනවා. දැන් මෙතනදී අපිට නිවැරදි පිළිතුර ආවේ. අපි දැක්කනේ මම එක ප්‍රස්ථාර ඇඳලා ගෙනල්ලා කිව්වා. අවසානයේදී මිල ඉහළ නගී, අනිවාර්යයෙන්ම මිල ඉහළ නගී. එහෙත් ප්‍රමාණයේ වෙනස් වීම නොපැහැදිලි. අනිත් සියල්ලම වැරදි. අපි ඒ බව තමයි ඉල්ලුම වැඩි වුණා, ඉල්ලුම වක්‍රය දකුණට, සැපයුම අඩු වුණා, සැපයුම වක්‍රය වමට. සමතුලිත මිල වැඩි වෙනවාමයි. සමතුලිත ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්, වෙනස්ව තියෙන්නත් පුළුවන්. දැක්කනේ ප්‍රස්ථාරය ඇඳලා මේවා ඔට්ටු වෙන්න ඕන. එහෙමනම් ඔයගොල්ලෝ මතක ඇති අපි සමතුලිතයේ වෙනස් වීම කියන સિદ્ધාන්ත කොටසදී කියලා දුන්නා.
ඉල්ලුම නොවෙනස්ව තිබීදී සැපයුම වැඩිවීම සැපයුම අඩුවීම. එතන අවස්ථා දෙකක්. සැපයුම නොවෙනස්ව තිබීදී ඉල්ලුම වැඩිවීම ඉල්ලුම අඩුවීම. එතන අවස්ථා දෙකක්. ඊළඟ ඉල්ලුමත් වැඩි වෙනවා සැපයුමත් වැඩි වෙනවා. සමාන වේගයකින් වැඩි වෙනවා අසමාන වේගයකින් වැඩි වෙනවා. ඉල්ලුමත් අඩු වෙනවා සැපයුමත් අඩු වෙනවා. සමාන වේගයකින් අඩු වෙනවා අසමාන වේගයකින් අඩු වෙනවා. ඉල්ලුම වැඩි වෙද්දි සැපයුම අඩු වෙනවා. සැපයුම වැඩි වෙද්දි ඉල්ලුම අඩු වෙනවා. හැම පැත්තටම ඒව හොඳට ඇඳලා ප්‍රස්තාර පුරුදු වෙන්න. මොකද ඒක ඊටාම අවශ්‍ය දෙයක්. අපි මෙතන මේ ප්‍රශ්න පත්‍රයේ ඉතිරි කොටස ඊළඟ පරිච්ඡේදයට වෙන් කරනවා. ඔබටත් වෙහෙස වැඩි. මොකද අවසාන හරියේදී ඔබ සෑහෙන්න ඔට්ටු වුණා. ඒ ප්‍රස්තාරය හොඳට ඇඳලා නැවත නැවතත් පුරුදු පුහුණු වෙන්න. සිද්ධාන්ත කොටසේදී සමතුලිතයේ වෙනස් වීම කියන පරිච්ඡේදයේ ඒ පාඩම නැවත පොඩ්ඩක් වීඩියෝ එක පරීක්ෂා කරන්න. නැවත නරඹන්න. සමතුලිතයේ වෙනස් වෙන අවස්ථා සියල්ල ඔබ නැවත ප්‍රස්තාරයක අඳින්න ඔබේ කටුසටහන් පොතේ ඇඳලා කලෙක්ෂන් එකක් ඇති. එහෙමනම් දුවේ පුතේ අපි නැවත තව පරිච්ඡේද කිහිපයක් යනවා මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. ඒක තමයි විය යුතුම දේ. නැවත අපි මුණ ගැහෙමු හොඳ ප්‍රශ්නත් සමග. එතෙක් මෙතනින් අපි මේ පරිච්ඡේදය අවසන් කරනවා. ඔබට ජයම වේවා.